අපි සාකච්ඡා කරන්න පටන් ගන්නවා පුතේ ප්‍රාථමික ගිණුමේ ශේෂය. ප්‍රාථමික ගිණුමේ ශේෂය. හරිද? right. මොකද මේ ප්‍රාථමික ගිණුම කියලා කියන්නේ? පුතේ ප්‍රාථමික ගිණුමේ ශේෂය අංක 3 කියලා දාගන්න ලස්සන මාතෘකාව මේ ළඟ ප්‍රාථමික ගිණුමේ ශේෂය. වර්තක ගිණුමේ ශේෂය, සමස්ත අයවැය ශේෂය, ප්‍රාථමික ගිණුමේ ශේෂය. මොකක්ද මේ ප්‍රාථමික ගිණුමේ ශේෂය කියලා කියන්නේ? ප්‍රාථමික ගිණුම. මෙන්න මේක ඇත්ත කතාව. දැන් 2019 අයවැය ගන්න. 2019 අයවැය ලේඛනයේ අපි ගමු සමස්ත ශේෂය. සමස්ත ශේෂය එනවා කොහොමද හැදෙන්නේ? මුළු රාජ්‍ය ලැබීම් ඍණ මුළු රාජ්‍ය වියදම. මුළු රාජ්‍ය ලැබීම් 12.6යි. මුළු රාජ්‍ය වියදම 19.4යි. සමස්ත අයවැයගේ 6.8යි. ඔන්න තියෙන තත්ත්වය. දැන් පුතේ අහගන්න. දැන් 2019 අයවැය හදපු මුදල් ඇමතිවරයාට බනිනවා මොකක් කියලාද? ඔච්චර අයවැය හිගයක් හදාගත්තේ ඇයි? මොකද කියන්නේ? ඔච්චර අයවැය හිගයක් හදාගත්තේ ඇයි කියලා බයි. කාටද බයින්නේ? 2019 මුදල් ඇමතිවරයාට. 2019 අයවැය හදපු මුදල් ඇමතිවරයාට බයිනවා ඇයි ඔච්චර අයවැය හිගයක් හදාගත්තේ? ඇයි ඔයිතරම් අයවැය හිගයකට ආවේ? 2019 මුදල් ඇමතිවරයා කියන මෙහෙම කොහොමද කියන්නේ? ඔය 2019 අයවැය හිගය ඇත්තටම මේ ඔච්චර ලොකු හිගයක් ආවේ 6.8 හිගයක් ආවේ මේ 2019 වියදම් නිසා නෙවෙයි. මෙන්න මේ 19.4 ඇතුලේ තියෙනවා රාජ්‍ය ණය පොලි. රාජ්‍ය ණය පොලි ප්‍රසතේ කීයද? 106යි. එයා කියනවා රාජ්‍ය ණය පොලි 106ක් තියෙනවා. එයා කියනවා ඔය රාජ්‍ය ණය පොලිය 2019 වර්ෂයට අදාළ එකක් නෙවෙයි. ඕක පුතේ පෙර ණය. පෙර වර්ෂවල වියදම. එයා කියනවා රාජ්‍ය වියදම 19.4 ඇතුලේ 6ක් තියෙනවා මේ අවුරුද්දට අයිති නැති. මේ අවුරුද්දට අයිති නැති. මේ අවුරුද්දට අයිති නැති. කොහොමද මේ කියන්නේ? මුදල් ඇමතිවරයා කියනවා. පැහැදිලිද? මේ අවුරුද්දට අයිති නැති ඒවා තියෙනවා. හරිද? මේ අවුරුද්දට අයිති නැති ඒවා තියෙනවා. දැන් කියනවා ඇත්තටම ඔය වියදම් වලින් හරිද? ඇත්තටම ඔය වියදම් වලින් මේ අවුරුද්දට අයිති නැති පෙර වර්ෂවලට අදාළ වියදමක් තියෙනවා. මොකද්ද පුතේ ඒ වියදම? ඒ වියදම තමයි මෙන්න මේ රාජ්‍ය ණය පොලි. වර්තමාන මුදල් ඇමතිවරයා කියනවා මේ 19.4ක් තරම් ඉහළා ගියේ 2019 වියදම් නිසා නෙවෙයි.
2019ට අයිති නැති වියදමක් තියෙනවා. ඒ තමයි පුතේ පෙර වර්ෂවලට ගන්නා ලද කලින් අවුරුදු වල ගනිපු ණයවල පොලි. ප්‍රේමදාස ජනාධිපතිවරයා, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය, මහින්ද මහත්තයා ගනිපු ණයවලට අදාළ පොලිය තියෙනවා. මේ 6 කියන්නේ 2019 වියදමක් නෙවෙයි. එයා කියනවා 2019 ගනිපු ණයවලට අදාළ පොලිය තාම ගෙවන්නවත් පටන් ගත්තේ නැහැ. අදාළ පොලිය තාම ගෙවන්නවත් පටන් ගත්තේ නැහැ. කවුද කියන්නේ? මේ කවුද කියන්නේ? වර්තමාන මුදල් ඇමතිවරයා කියන්නේ. හරිද? right. තොර බලන්න හොඳට මේ මුළු රාජ්‍ය වියදම වැඩි උනේ 2019ට අයිති නැති වියදමක් තියෙන නිසා. 2019ට අයිති නැති වියදමක් තියෙන නිසා. පැහැදිලිද? ඒ වියදම තමයි රාජ්‍ය ණය පොලි. හරි අපි කියන මුදල් ඇමතිවරයාට මෙහෙම. right. දැන් තමුසි කියනෝනේ මේ අය වැඩි උනේ මේ පෙර ණය වලට අදාළ පොලිය නිසා කියලා. එහෙම කියනවනේ. හරි එහෙනම් පෙර ණය ටික අයින් කරලා ගන්න බලන්න. පෙර වර්ෂ වලට අදාළ ණය පොලිය අයින් කරලා ගන්නකො. අන්න මුදල් ඇමතිවරයා කියනවා right. මම මෙහෙම කරන්න. මුළු රාජ්‍ය අයභාරය ගන්න. මුළු රාජ්‍ය අයභාරය ගන්න. 12.6 ගන්න. අරගෙන මේකෙන් අඩු කරනවා පොලි ගෙවීම් හැර. පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම. මොකද ගත්තේ? පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම ගත්තා. අන්න ප්‍රශ්නේ. දැන් 2019 ආවේ හදපු එක නඩන්න ගත්තනේ. මේ මගේ වැරද්දක් නෙවෙයි, මං නිසා නෙවෙයි මේක මෙච්චර හිග උනේ, මංගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ඇස්සේ තියෙනවා රාජ්‍ය ණය, පෙර වර්ෂවල ණය පොලි 106ක්. ඒවා මේ වර්ෂ එකක් නෙවෙයි. ඒක ගිය අවුරුදු වල එකක්. මට බනින්න එපා, මගේ වැරද්දක් නෑ කියන්න ගත්තනේ. අපි ඔයසේ ආ තමසල 2019 ආදායමයි 2019 වියදමයි. මොකද කරේ? පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම ගත්තා. 19.6න් අඩු 19.6න් අඩු කළා අපේ කීයද? 6ක්. කීයද? 13.4. අන්න පුතේ එන ශේෂයට කිව්ව නමක් ප්‍රාථමික ගිණුමේ ශේෂය. කීයද? 12.6න් 13.4ක් ගියාම දශමයක්. ඔන්න පුතේ ඕකට කියනවා ප්‍රාථමික ගිණුමේ ශේෂය. දැන් පුතාට ගණනය කරන්න. ඇයි මේ ප්‍රාථමික ගිණුමේ ශේෂයක් ගන්න එකද? ඇත්ත වශයෙන්ම 2019 ආදායම මේක, ඇත්ත වශයෙන්ම 2019 වියදම මේක. මේක ඇස්සේ තියෙන 6 කියන්නේ මේ පෙර වර්ෂවල. එහෙනම් ඇත්ත වශයෙන්ම 2019 ආදායම, ඇත්ත වශයෙන්ම 2019 වියදම. මේකෙන් මේක අඩු කළාට පස්සේ පුතේ මේ තියෙන්නේ 2019 වර්ෂයේ හිගය. හරිද? 2019 වර්ෂයේ හිගය. පැහැදිලිද? right. තේරුණා? අන්න පුතේ ප්‍රාථමික ගිණුමේ ශේෂය කියන්නේ මේකයි. මොකද එන මුළු රාජ්‍ය අයභාරය, මුළු රාජ්‍ය ආදායම. අයභාරයට අපි ගමු මුළු රාජ්‍ය ලැබීම් ගන්නවා. මුළු රාජ්‍ය ලැබීම් වලින්
පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම අඩු කරනවා. මුළු රාජ්‍ය ලැබීම් වලින් පොලි ගෙවීම් හැර වියදම් අඩු කළ ශේෂය ගත්තොත් ඒකට කියනවා ප්‍රාථමික ගිණුමේ ශේෂය. හරිද? right ලියන්න යටින් ප්‍රාථමික ගිණුමේ ශේෂය ළඟ ලියන්න. ප්‍රාථමික ගිණුමේ ශේෂය යනු प्राथमिक गिनुमे शेषयन प्राथमिक गिनुमे शेषयन प्राथमिक गिनुमे शेषयन රතු පෙන අතර ගන්න පුතේ රතු පෙන අතර ගන්න ප්‍රාථමික ගිනුමේ ශේෂය යනු රතු පෙන අතර ගන්න राज्य ණය සඳහා ගෙවන පොලිය හැර राज्य ණය සඳහා ගෙවන පොලිය හැර राज्य ණය සඳහා ගෙවන පොලිය හැර රජයේ මුළු වියදම් සහ රාජ්‍ය ණය සඳහා ගෙවන පොලිය හැර රජයේ මුළු වියදම් සහ මුළු ලැබීම් අතර පරතරයයි මුළු ලැබීම් අතර පරතරයයි මුළු ලැබීම් අතර පරතරයයි මුළු ලැබීම් අතර පරතරයයි ආයෙ කියන පුතේ පොඩ බලන්න ලියවද කියලා ප්‍රාථමික ගිණුමේ ශේෂය යනු රාජ්‍ය ණය සඳහා ගෙවන පොලිය හැර රජයේ මුළු වියදම් සහ මුළු ලැබීම් අතර පරතරයයි අන්න පුතේ ලස්සනට ලියා ගන්න ප්‍රාථමික ගිණුමේ ශේෂය කොටු ඇතුළේ ලස්සන ලියන්න සූත්‍රය ලියන්න ප්‍රාථමික ගිණුමේ ශේෂය සමානයි මුළු රාජ්‍ය ලැබීම් ඍණ පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම right ලස්සන ලියන්න ප්‍රාථමික ගිණුමේ ශේෂය සමානයි මුළු රාජ්‍ය ලැබීම් ඍණ පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම right විකල්ප සූත්‍රයක් තියෙනවා පුතේ අපි විකල්ප සූත්‍රය ලියමු ගාන හදද්දි පැන්ටිස් කරමු ගාන හදද්දි සූත්‍රය පැන්ටිස් කරමු මොකද්ද විකල්ප සූත්‍රය විකල්ප සූත්‍රය තමයි පුතේ ප්‍රාථමික ගිණුමේ ශේෂය ශේෂය සමානයි
මුළු රාජ්‍ය ලැබී समस्त අයවැය ශේෂය समस्त අයවැය ශේෂය ධන පොලි ගෙවි මම ඉලක්කම් ටික දාමු समस्त අයවැය ශේෂය ඍණ 6.8යි පොලි ගෙවීම කීයද 6යි ඍණ 6.8යි 6යි කී ආයි බිංදුව සම දෙවෙනි කොටුව ඇතුළේ ලස්සන දා හරිද ඇත්ත නේද समस्त අයවැය හිගේ 6.8යි පොලි ගෙවීම කීයද 6යි ඔක්කොම කීයද ඍණ බිංදුව සම that's right okay හොඳයි ඊට පස්සේ නිර්වචන ලියමු දැන් ටැටින් පොඩ්ඩක් කියමු ඇයි මෙහෙම එකක් ගන්න එක ඇයි මෙහෙම එකක් ගන්න එක ඇයි මෙහෙම එකක් ගන්න එක මෙන්න හේතුව කියනවා සාමාන්‍යයෙන් දේශීය හා විදේශීය වශයෙන් ගත් ණය සඳහා ගෙවන වාර්ෂික පොලිය රජයේ පුනරාවර්තන වියදම් තුල ඇතුළත් වේ ඇත්තනේ ණය පොලිය පුනරාවර්තන වියදම් තුල තියෙනවා අපි ඒක සාකච්ඡා කරනවා නමුත් ප්‍රාථමික ගිණුමේ ශේෂය ගණනය කිරීමෙන් ණය පොලී ගෙවීම අතීතයට සම්බන්ධ වෙයි. අන්න highlight කරා. ණය පොලී ගෙවීම අතීතයට සම්බන්ධ වෙයි. මේක අතීතයේ ඉඳලා. අතීතයට සම්බන්ධ වෙමින් බැහැර කෙරේ. නෑ. අතීතයට සම්බන්ධ වෙමින් බැහැර කෙරේ. වර්ෂයට අදාළ පුනරාවර්තන වියදම් ප්‍රාග්ධන වියදම් පමණක් සැලකේ. වර්ෂයට අදාළ ටික විතරක් සා. ඔන්න එක්සර්සයිස් එකක් තියෙනවා පුතේ අපිට අභ්‍යාස කරන්න. දදේනි ප්‍රතිශත විදියට උත්තර කරමු. පුතාට හම්බ වෙනවා 10 minutes. 10 minutes හම්බ වෙනවා. ලස්සන කරමු.
ඉවරද ළමයි? ඉවර මෙසේජ් එකක් දාන්න. ඉවර මෙසේජ් එකක් දාන්න. හරි හදමු. right. පුතේ බලන්න පළවෙනි ප්‍රශ්නේ. වර්තන ගිණුමේ ශේෂය කුමක්ද? වර්තන ගිණුමේ ශේෂය. අනේ දදේනී ප්‍රතිශත ලෙස අහන්න. වර්තන ගිණුමේ ශේෂය. වර්තන ගිණුමේ ශේෂය සමානයි මුළු රාජ්‍ය අයභාරය ඍණ පුනරාවර්තන වියදම්. මුළු රාජ්‍ය වියදම මුළු රාජ්‍ය අයභාරයෙන් අඩු කරන පුනරාවර්තන වියදම. රාජ්‍ය අයභාරය කියන්නේ දෙකක්. මොකක්ද දෙක? බදු ආදායමයි බදු නොවන ආදායමයි. බලන්න. බදු ආදායම 1800යි. බදු නොවන ආදායම 1100යි. බදු ආදායම 1800යි. බදු නොවන ආදායම 1100යි. කීයද? 2900යි. 2900යි. 2900. රතු පෙන් පේන්නේ නැහැ නේද වැඩි? 2900යි. පුනරාවර්තන වියදම දෙනවා පුතේ කීයක්ද? පුනරාවර්තන වියදම් තියනවා කීයක්ද? 3200. 3200ක් තියෙනවා. පුනරාවර්තන වියදම 3200. එහෙනම් පුතේ වර්තන ගිණුමේ ශේෂය තියෙනවා ඍණ 300. හැබැයි අපෙන් අහන්නේ පුතේ වර්තන ගිණුමේ ශේෂය මොකක් විදිහටද පුතේ? දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස. නේ? එහෙනම් පුතේ ගමුටක් ගාලා ඉරයට දාමු දදේනි. ඉර උඩ දාමු වර්තන ගිණුමේ ශේෂය. වර්තන ගිණුමේ ශේෂය. වැඩි කරන්න පුතේ 100ට 100. එනවා වර්තන ගිණුමේ ශේෂය දදේනී ප්‍රතිශතයක් ලෙස. ගිණුමේ ශේෂය දදේනී ප්‍රතිශතයක් ලෙස. දලදේශීය නිෂ්පාදනය අපිට දෙනවා 30000. වර්තන ගිණුමේ ශේෂය ඍණ 300යි. වැඩි කරන්න 100ට 100. වර්තන ගිණුමේ ශේෂය දදේනී ප්‍රතිශතයක් ලෙස 100ට 1යි ඍණ.
කොබන්න හරියයි හරියයි කොබල හොඳයි ඊළඟ right දෙක අහනවා පුතේ දෙවෙනි ප්‍රශ්නේ समस्त අයවැය ශේෂය समस्त අයවැය ශේෂයේදී පුතේ මෙන්න समस्त අයවැය ශේෂය समस्त අයවැය ශේෂය මුළු රාජ්‍ය ලැබීම් ගන්නවා අඩු කරනවා පුතේ මුළු රාජ්‍ය වියදම් අඩු කරනවා මුළු රාජ්‍ය වියදම් මුළු රාජ්‍ය වියදම් මුළු රාජ්‍ය ලැබීම් කිව්වම තුනම ගන්න මොකක්ද බදු ආදායම බදු නොවන ආදායම සහ ප්‍රධාන හරිද right කවුද 3000 දාගෙන ඉන්නේ 30000 හරිද right මුළු රාජ්‍ය ලැබීම් කියන්නේ කෑලි තුනක එකතුව මොකද පුතේ කෑලි තුන මෙතෙන්ට ගන්න බදු ආදායම කීයද පුතේ බදු ආදායම 1800යි බදු නොවන ආදායම 1100යි ප්‍රධාන කීයද 100යි ඔක්කොම කීයද පුතේ 3000යි මුළු රාජ්‍ය ලැබීම් 3000 මුළු රාජ්‍ය වියදම හැදෙන්නේ කොහොමද පුනරාවර්තන වියදම් 3200යි පුනරාවර්තන වියදම් 3200යි ප්‍රාග්ධන වියදම් 2500යි ප්‍රාග්ධන වියදම් 2500යි සුද්ධ ණය දීම් 300යි එහෙනම් 3200 5000 දැන් මොකෝ වෙන්නේ समस्त අයවැය ශේෂය ඍණ 3000 හරිද අපෙන් අහන්නේ දදේනීප සත ලෙස මෙන්න समस्त අයවැය ශේෂය समस्त අයවැය ශේෂය समस्त අයවැය ශේෂය හරිද මෙන්න समस्त අයවැය ශේෂය දදේනීප සතයක් ලෙස समस्त අයවැය ශේෂය දදේනීප සත ලෙස කොහොමද ගන්නේ දලදේශී නිෂ්පාදනයේ 30000යි समस्त අයවැය හිගේ 3000යි 100ට ගියද 10යි 110යි 110යි හරිද right ඊට පස්සේ අනොත්තේ ප්‍රාථමික ගිණුමේ ශේෂය අපි දන්නවා ප්‍රාථමික ගිණුමේ ශේෂය හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා ක්‍රම දෙකක් තියෙනවා නේ ක්‍රම දෙකක් තියෙනවා මොකක්ද සූත්‍ර දෙකකට දාලා හදන්න හරිද? ප්‍රාථමික ගිණුමේ ශේෂය.
ප්‍රාථමික ගිණුමේ ශේෂය සමානයි මුළු රාජ්‍ය ලැබී මුළු රාජ්‍ය ලැබී මුළු රාජ්‍ය ලැබී අලෙන් අඩු කරනවා පුතේ පොලි ගෙවීම් හැර පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම පුතේ අපි හෙව්වා කලින් මුළු රාජ්‍ය වියදම කීයද 6000 මුළු රාජ්‍ය වියදම 6000 මුළු රාජ්‍ය වියදම 6000 ඕකෙන් පුතේ පොලි ගෙවීම් කීයක් තියෙද ණය පොලි ගෙවීම් 1000යි එහෙනම් පොලි ගෙවීම් හැර රාජ්‍ය වියදම කීයද 5000 පොලි ගෙවීම් හැර රාජ්‍ය වියදම 5000 මුළු රාජ්‍ය ලැබීම් කීයද 3000 එහෙනම් ප්‍රාථමික ගිණුමේ ශේෂය ඍණ 2000 ප්‍රාථමික ගිණුමේ ශේෂය ඍණ 2000 එක වෙනසයි වෙන්නේ මොකද්ද මුළු රාජ්‍ය වියදම 6000යි පොලි ගෙවීම් 1000 අඩු කළා පොලි ගෙවීම් හැර රාජ්‍ය වියදම 5000 පොලි ගෙවීම් හැර රාජ්‍ය වියදම 5000 පොලි ගෙවීම් හැර රාජ්‍ය වියදම 5000 අනේ සූත්‍රයක් දාලා බලන්න අනේ සූත්‍රයක් දාලා බලන්න අනේ සූත්‍රය කිව්වේ මොකක්ද පුතේ සමස්ත අයවැය ශේෂය ධන පොලි ගෙවීම් සමස්ත අයවැය ශේෂය කියද්දි අපි ඉස්සෙල්ලා හොයාගත්තා ඍණ 3000 පොලි ගෙවීම් කීයද 1000 අර ගෙවපු පොලි ටික නැවත එකතු කරලා මේ 3000 ඍණ උනේ පුතේ පොලියක් නිසානේ මෙච්චර ලොකු හිගයක් ආවේ පොලිය නිසානේ පොලි ටික එකතු කරා එතකොට ප්‍රාථමික ගිණුමේ ශේෂය ප්‍රාථමික ගිණුමේ ශේෂය දදේ නිපසතට සාන්නේ ඉරයට 3000යි ඉර උඩ ඍණ 2000යි උත්තරේ කීයද පුතේ ප්‍රාථමික ගිණුමේ ශේෂය සුළු කරලා උත්තරේ ගන්න 0.6යි 6යි 6.6යි අමාරුද ළමයි අමාරු නෑ හොඳයි අමාරු නෑ අර එකෙක් මැසේජ් එකක් දාලා තියෙනවා පිටපැත්තට ඩොටේ කියලා පිටපැත්තට ඩොටේ තාම ඊට ඉහත දැන් අදි සංවර්ධිත නගරයක් පැරිද ඒ දවස්වල ඩොටේ ඒක පිළිගන්න දැන් මම පුංචි කාලේම මට මතක් වෙනවා ඇත්තටම මම කිලෝමීටර 3ක් පයින් ගියා ඉස්කෝලේට යන්න කිලෝමීටර 3ක් විතර ඒ දවස්වල පුංචි කකුල් ඉතින් පයින් ගියේ හරි අමාරුයි හරිද මමයි මගේ යාළුවෙකුත් ඉදියා ඔය දෙන්න පයින් ගියේ හරිද හොඳයි දැන් මට මතක් වෙනවා ඇත්තටම අපේ ගෙදර තිබුණේ මෙහෙම නිර්මලා අතර මගේ මිතුරියේ කාලේ ගේ තිබුණේ කොහොම මේ පැන්නේ නුදුගම් පාර මේ ඉස්කෝලේට යන පාර ඔබ ඇවිල්ලා සමාහට අර නාත් මේ කටුපොල් කෑල්ල මැදින් යන වර්තමානයේ පාර කොහොම යන්න ඕන පිටපැද්ද මහා විද්‍යාලයට ඔන්න පාසල හාද දැන් ඉන්නේ මම ඇවිල්ලා 7 වසර වෙන සිද්ධියක් අපි ඇවිල්ලා මම මෙන්න මෙහෙම එනවා ඇය
ඕන් එනවා. දැන් මෙතනදී අපි සංඥාවක් දානවා. මම වේලාසනින් මෙතනින් ගිය කොළත්තක් කඩලා දාලා යනවා. පයින් යන්නේ ඇත්තටම 7 වසරේනේ 7 වසර. හරිද? ඇය ඉස්සරහේ වේලාසෙන් ආවොත් ඇය කොළත්තක් දාලා යනවා. හරිද? දැන් මම යනකොට කොළත්තක් නෑ. මොකද සංඥාව? තාම ගිහිල්ලා නෑ. හරිද? මම ඊට පස්සේ හිතන හොරගල් ඇහිලා ඉති කුකුලා වගේ ඔය වාඩ්ඩ ඉන්නේ. ඇවිත් ඊට පස්සේ එන්නේ කියන්නේ. හරිද? රයිට්. මේ හැරි තියෙන ඊට පස්සේ ඝන රබර් වගාව කිලෝමීටර 1 කිලෝමීටරයක් විතර තනිකර ඝන රබර් කෑල්ලක් තියෙනවා. හරිද? රබර් කෑල්ල පැන්න ගමන් අතින් අල්ලගෙන යනවා. පොඩි ගාන්දි 7 වසරේ ඔයාලට කැත විදිහට හිතන්නේ හරිද? හරිද? රයිට්. සමහරදාට තාත්තා ඇවිල්ලා මම ළමයාගේ මම බයිසිකලේ ඉස්සරහින් තියන්නේ. එයා බයිසිකලේ ලැගිජ් එකේ තියාගෙන ඉස්කෝල ළඟට ගිහින් දානවා. හරිද? තේරුණාද? හැබැයි දැන් එහෙම නෑ. අපිට දැන් පිටපැද්දර කියන්නේ බොහෝ අධිසංවර්ධිත නගරයක්. ඔබ ඇවිල්ලා බලන්න ඕන. බොහොම අධිසංවර්ධිත නගරයක්. ඔබ කැත විදිහට හිතන්නේ මේ 7 වසර වෙච්ච දිදියකොම් කිව්වේ. අපි යමු ඊට පස්සේ තා ශේෂයක් ගමු. n හොඳයි හුදුස් පොඩ්ඩම් පුතේ ඊට පස්සේ එනවා බලන්න හොදට ඔන්න ගිණුම් ශේෂ ටික තියෙනවා පොඩි සාරාංශයක් ගමු අසුපස්සෙ පිටුවටෙන් ඕකේ පුතේ 2019 තීරුව අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන සමස්ත අයවැය ශේෂ පාඩම් වෙනවා සමස්ත අයවැය ශේෂ අන්තිමක තියෙන ඒක දිගටම හයිලයිට් කරා समस्त अयवैशेषे दिगटोम हाईलाइट करा समस्त अयवैशेषे दिगटोम हाईलाइट करा समस्त अयवैशेषे दिगटोम हाईलाइट करा कियද 2015 7.6 2015 ऋण 7.6 2016 ऋण 5.3 2017 ऋण 5.5 2018 ऋण 5.3 2019 ऋण 6.8 ඔකට මතකේ තියෙනවා ඉංග්‍රීසියෙන් පාඩම් කරා 7.6 minus 5.3 minus 5.5 minus 5.3 minus 6.8 minus අනිත් පැත්තට පුතේ 2019 තීරුව පහලට highlight කරා මුළු ලැබීම් 12.6යි. මුළු වියදම් 19.4යි. වර්තන ගිණුමේ ශේෂය 2.7යි. ප්‍රාථමික ගිණුමේ ශේෂය 0.8යි. සමස්ත අයවැය ශේෂය 6.8යි. පාඩම් කරලා තියෙනවා. ඊට පස්සේ පුචි විශේෂත්වයක් තිබුණා. දිගටම බලන්න යන්න එක එක මුළු රාජ්‍ය ලැබීම මොකෝ වෙන්නේ? අඩු වෙනව එන්නේ. එන්නේ අඩු වෙනවනේ. බලන්න 13.3 14.1 13.8 13.5 2019 දී නැට්ටටම අඩු වෙලා 12.6යි. මුළු රාජ්‍ය වියදම් 20.9යි 19.9යි 19.3යි 18.7යි 19.4යි. ලොකු වෙනස්කම් නැහැ තියෙන්නේ සාමාන්‍යයෙන් 20.9යි 19.5ත් වගේ එහෙම දෝලනයක් තියෙනවා 20 19ත් අතර වගේ නේද රයිට්. වර්තන ගිණුමේ ශේෂය ऋण 2.3යි ऋण 0.5යි ऋण 7යි ऋण 1 දිගටම ऋण ප්‍රාථමික ගිණුමේ බලන්න පුංචි මේ වෙනසක් තියෙනවා ඍණ 2.9යි ඍණ 0.2යි ඍණ විදාන ප්‍රාථමික ගිණුම අවුරුදු දෙකක පුතේ ධන ඉතිහාසයේ 2018 පුතේ ප්‍රාථමික ගිණුම ධන
0.02යි. 0.02යි. 2019 0.6 නේද? 0.6. අන්න ඒක highlight කරා. ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන වෙනවා අවුරුදු දෙකක. පළවෙනි වතාවනේ අතරමයි. තව අවුරුද්දක් තියෙන 1970 ගණන් වල. ඒ 2018 2019 හොඳ ප්‍රවණතාවක් උදේ. හොඳ ප්‍රවණතාවක්. 2018 19 කාලේ වෙච්ච. අන්න ඒ ටික highlight කරන්න. යට වාක්‍යෙනුත් තියෙනවා පුතේ මොකක්ද? 2017 සහ 18 වසරවල ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා විය. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා විය. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා විය. right. හොඳයි. දැන් එන්න පුතේ අලුත්ම අංක 4 ශේෂය. අපගොන ශේෂ 4යි. මොකක්ද ශේෂ 4? මොකක්ද ශේෂ 4? වර්තන ගිණුමේ ශේෂය, වර්තන ගිණුමේ ශේෂය, සමස්ත අයවැය ශේෂය, ප්‍රාථමික ගිණුමේ ශේෂය, සුද්ධ මූල්‍ය හිගේ. highlight කරන්න පුතේ. සුද්ධ මූල්‍ය හිගේ. शुद्ध मूल्य हिगे. शुद्ध मूल्य हिगे. शुद्ध मूल्य हिगे. මොකද්ද පුතේ මේ शुद्ध मूल्य හිගේ කියන්නේ? මම ඊට පස්සේ කියන්නම්. प्राथमिक गिणुमे शेषයෙන් පටන් ගමු. प्राथमिक गिणुमे शेषය සමානයි. प्राथमिक गिणुमे शेषය සමානයි මුළු රාජ්‍ය ලැබීම. ऋण පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම. පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම. අන්න මුළු රාජ්‍ය ලැබීම් අරගෙන පුතේ අඩු කළොත් පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම. අඩු කළොත් පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම. අන්න ඒකට අපි කියව පුතේ මොකක්ද? ප්‍රාථමික ගිණුමේ ශේෂය. මෙතන තියෙන්නේ පොලි. පොලි. එතන මුළු රාජ්‍ය ලැබීම් වලින් අඩු කළේ පොලි. ඉන්ට්‍රෙස්ට්. පොලි අඩු කළේ. දැන් පුතේ මෙන්න කරන්නේ. පුතා දන්නනේ පොලිය කියන්නේ එකක්, වාරිකය කියන්නේ එකක්. දැන් පුතාලා ණයක් ගත්තම ගෙවන්නේ වාරික වලින්. ඒ වාරිකය ඇතුලේ මුදලක් තියෙනවා, පොලියක් තියෙනවා. පැහැදිලිද? ණය මුදලක් තියෙනවා, පොලියක් තියෙනවා. මේක ඇත්තටම ගණනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ ප්‍රායෝගිකව. ඔය අපි ඉලක්කම් ටික නම් දීලා තියෙනවා. මේ බලන්න. මුළු රාජ්‍ය ලැබීම් අරන් ණය වාරික ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම අඩු කළා. මුළු රාජ්‍ය වියදම අඩු කළා. ණය වාරික ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම අඩු කළොත් පුතේ අන්න ඒකට කියන මොකක්ද? සුද්ධ මූල්‍ය. සුද්ධ මූල්‍ය ඉගෙන. වෙනස මෙන්න මෙතන. ප්‍රාථමික ගිණුමේ ශේෂයේදී අඩු කළේ පොලි ගෙවීම විතරයි. රාජ්‍ය ආදාය මේ වියදම ගත්තා, මුළු රාජ්‍ය වියදම ගත්තා. පොලි ගෙවීම් ටික අඩු කළා. පොලි ගෙවීම් ටික අඩු කරපු එක ගත්තා. මෙතන තියෙන්නේ මොකද්ද? පොලි ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම. මේකේ ණය වාරිකය පොලියයි අර මුදලයි. ණය වාරිකය දන්නවනේ ඉතින්. ඒ වාරිකය ගෙවීම් හැර මුළු වියදම. මෙතන ගත්තේ මොකද්ද? රාජ්‍ය වියදම ගත්තා. අරගෙන අඩු කළා පොලිය.
මෙතන ගත්තකෝ ප්‍රාථමික ඉල්ලීමේ ශේෂයේදී රාජ්‍ය වියදම ගත්ත අඩු කළා පොලිය. මෙතන ගන්නේ කොහොමද? රාජ්‍ය වියදම ගත්ත අඩු කළා වාරිකය. එහෙනම් මුළු රාජ්‍ය ලැබීම් වලින් ණය වාර්ෂික ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම ගත්තොත් අපි කියනොත් ඒකට සුද්ධ මූල්‍ය හිගය. සුද්ධ වශයෙන් මූල්‍ය හිගය. right අපි ලියමු. එතකින් සුද්ධ මූල්‍ය හිගය යන්නේ සුද්ධ මූල්‍ය හිගය යන්නේ සුද්ධ මූල්‍ය හිගය යන්නේ සුදු මූල්‍ය හිගය යනු රතු පෙන අතර ගන්න සුදු මූල්‍ය හිගය යනු ණය ආපසු ගෙවීම් හැර ණය ආපසු ගෙවීම් හැර ණය ආපසු ගෙවීම් හැර රජයේ මුළු වියදම් සහ රජයේ මුළු වියදම් සහ රජයේ මුළු වියදම් සහ මුළු ලැබීම් අතර පරතරය මුළු ලැබීම් අතර පරතරය ආය බලන්න සුද්ධ මූල්‍ය හිගය යනු ණය ආපසු ගෙවීම් හැර මුළු රාජ්‍ය වියදම සහ මුළු ලැබීම් අතර පරතරයයි. යා එනම් අපි අපිට මෙන්න ණය ආපසු ගෙවීම් හැර ලස්සන සූත්‍රය දාලා කොටු කරන්න දෙන්නේ නැහැ කොටු හදලා තියෙන්නේ ලස්සන සූත්‍රය දාගන්න. විකල්ප සූත්‍ර පොඩ්ඩක් කල්පනා කරා. බලමු තර යමක් හිතන්න පුළුවන්ද කියලා. ප්‍රාථමික ඉගෙනීමට විකල්ප සූත්‍රයක් හදුවනේ. ඒ වගේ සුද්ධ මූල්‍ය හිගයට විකල්ප සූත්‍රයක් හදන්න. ඒ වගේම විකල්ප සූත්‍රයක් හදන්න.
මතක් කරගන්න ප්‍රාථමික ගිණුමේ විකල්ප සූත්‍රය මොකද්ද? ප්‍රාථමික ගිණුමේ විකල්ප සූත්‍රය මොකද්ද? समस्त අයවැය ශේෂය ධන පොලිගෙවි. पर මේක විකල්ප සූත්‍රය කියන්නේ समस्त අයවැය ශේෂය ධන මොකද පුතේ? ණය ආපසු ගෙවි. ණය ආපසු ගෙවි. right. අර මේ විකල්ප සූත්‍රය. මෙතන පොලි ගෙවීම එකතු කරා මේක ණය ආපසු ගෙවීම එකතු කරා. හරි සරලයි. හොඳයි. ණය ආපසු ගෙවි. යපු ඊට පස්සේ ප්‍රශ්නේ විභාග ප්‍රශ්නයක් තියෙනවා කරන්නේ. හොඳයි. මොකද පුතේ ප්‍රශ්න දිනනවා විභාග ප්‍රශ්න බලමු. සියලු විභාග ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඒ තැන්වල අලවලා තියෙන්න ඕන. සියලුම විභාග ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඒ තැන්වල අලවලා තිබිය යුතුයි. කියලා ආණ්ඩුවේ අයවැය ලේඛනයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය නිර්වචනය කෙරෙනුයේ 2019 නිව්. මොකද පුතේ? උත්තරාංක 2 දීමන ඇතුළත් මුළු රාජ්‍ය අයභාරය හා ණය සහ ණය පොලී ගෙවීම හැර මුළු වියදම අතර වෙනස. උත්තරාංක 2. අපි මේ රචනා ප්‍රශ්නයක් බලමු. මේ ටික උත්තර අනිවාර්යයෙන් ලියලා තියෙනවද පුතේ? අයවැය ලේඛනයේ ප්‍රාථමික ගිණුමේ හිගය හා සුදු මූල හිගය පුළුවන්. නිර්වචන දෙක ලියලා සූත්‍ර දෙක ලියලා ලස්සනට ගන්න. රාජ්‍ය අයවැය වර්තන ගිණුමේ හිගයක් හා සමස්ත හිගයක් අතර වෙනස. නිර්වචන දෙක ලියලා ලස්සනට සූත්‍ර ලියලා ගන්න. මෑත වර්ෂවල ශ්‍රී ලංකාවේ අයවැය හිගයක් ඇතිවීමට බලපෑ හේතු. අයවැය හිගයක් ඇතිවීමට බලපෑ හේතු ලියන්න. මෙන්න මේ වියදම් වල ඉහළ යාම. රාජ්‍ය ඉතුරුම් බිහිවිය හැක්කේ සමස්ත අයවැයෙහි අතිරික්තයක් තිබුණු පමණ එකක වන්නේද? එතන ලියන්න පුතේ. රාජ්‍ය ඉතුරුම් ලෙස හඳුන්වන්නේ සමස්ත අයවැය අතිරික්තය නොව වර්තන ගිණුමේ අතිරික්තයයි. එතන ලියන්නේ රතු වෙන ලියන්න. සම්පූර්ණ පැහැදිලි කරලා ලියන්න. කෙටි උත්තරේ ලියන්න මොකක්ද? රාජ්‍ය ඉතුරුම් යනු සමස්ත අයවැය ශේෂය නොව समस्त අයවැය අතිරික්තය නොව. රාජ්‍ය ඉතුරුම් යනු समस्त අයවැය අතිරික්තය නොව समस्त අයවැය අතිරික්තය නොව
වර්තන ගෙනුමේ ශේෂයයි. වර්තන ගෙනුමේ ශේෂයයි. වර්තන ගෙනුමේ ශේෂයයි. වර්තන ගෙනුමේ ශේෂයයි. ඊට පස්සේ යනවා අපිට රාජ්‍ය අයවැය ප්‍රාථමිකෙහි ගේ යන්නේ කුමක් අදහසේද? ප්‍රාථමික ගෙනුමේ ශේෂය. ප්‍රාථමික ගෙනුමේ ශේෂය. නෝට් එක සම්පූර්ණයෙන් නෝට් එක ලියලා සූත්‍ර ලියන්න. ආණ්ඩුවේ අයවැය ලේඛනයේ ප්‍රාථමික ශේෂය යන්නේ කුමක් අදහසේද? ප්‍රාථමික ශේෂය අතිරික්තයක් වඩා වැදගත් කොට සලකනුයේ. එතකොට පුතේ අදාළ වර්ෂයේ ආදායම වියදම අතර වෙනස් තමයි බලන්න. හරිද? අදාළ වර්ෂයේ ගලපලා ලියන්න. 87 පිටුව පුතේ ප්‍රශ්න ටිකට උත්තර උතුරුම ලියන්න. හරිද? රයිට් එහෙනම් පුතේ අපි අලුත් කොටසකින් ආරම්භ කරමු. අපිට තියෙන්නේ දැන් මොකක්ද? අයවැය හිගේ මූල්‍යණය කිරීම. අයවැය හිගය මූල්‍ය. අයවැය හිගේ මූල්‍යණය.